අයවන් දරන්නේ අද ඇත්තටම අපි සාකච්ඡා කරන්න යන්නේ අපි ස්ථාවර තරංග කොටස යටතේ තියරි ප්‍රමාණයක් සාකච්ඡා කරා. ඒ කියන්නේ විශේෂයෙන්ම ඇදිතන්තුක තීර්යක් තරංග රටා ඒත් එක්කම වායු නලවල ස්ථාවර තරංග රටා ගැන අපි ඉගෙන ගත්තා. කෙලවරක් වහපු වායු නල, දෙකලවරම විවෘත වායු නල. දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ ඒ කොටස යටතේ අපිට වැදගත් වෙන ප්‍රශ්න කිහිපයක්. අපේ තියරි කොටස් ටික නැවත නැවතත් ආවර්ජනය වෙන්නේ. ඒ කියන්නේ හරියටම තියරි කොටස් ටික ඇඟට වදින්න අපි ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරන එක වැදගත්. ඒ කියන්නේ මේ ප්‍රශ්න සාකච්ඡාවට සහභාගී වෙන්න කලින් ඔයා තියරි ටික බලලා නැත්නම් දෝලනහා තරංගවල රිවිෂන් පාඩමට අදාළව තියරි කොටස් ටික අනිවාර්යයෙන්ම බලලා ඉන්න. එතකොට මේ වෙද්දී ඔයා තියරි කොටස් ටික ඉගෙනගෙන තියෙන්නේ. මම කිව්වා තියරි කොටස් ටික අපි සාකච්ඡා කරන ගමන් පොඩි ෂෝට් නෝට් එකක් ගහගන්නවා. ෂෝට් නෝට් එකට අවශ්‍ය කරන කරුණු ටික තමයි මම ඉහළ වීඩියෝස් වලදී ඔයාලට ඉගන්වන්නේ. හරි. අපි බලමු මේ කොටස යටතේදී අපිට ඇවිල්ලා තියෙන විභාග ප්‍රශ්නය. හරි. විභාග ප්‍රශ්නකින්ම අපි අපේ ප්‍රශ්න සාකච්ඡාව පටන් ගමු. එතකොට අනිවාර්යයෙන්ම ඔයා මේ වෙද්දී තියරි ටික දැනගෙන සිටිය යුතුමයි. ස්ථාවර තරංග රටා අඳින්නේ කොහොමද? P = F ලැම්ඩා සමීකරණේ දාන්නේ කොහොමද? හරි ලේසි. ගොඩාක් අමාරු නෑ. අපි 2019 එල් ගානින්ම වැඩේ පටන් ගමු. හරි. මේක ඇවිල්ලා 2019 ප්‍රශ්න පත්‍රයේ රචනා කොටසේ දෙවෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ රචනාවල 6 වෙනි ප්‍රශ්නේ. හරි. ගානට යන්කෝ. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා ඇති. ඒ ලින්ක් එකෙන් ඔයාලට මේ ප්‍රශ්නේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. පළවෙනි ප්‍රශ්නේ. කම්පණය වන ඇදිතන්තුවක් මගින් නිපදෙන මූලික විදිය සහ පළමු උපරිතාන දෙකෙහි ස්ථාවර තරංගාකාර රූප සටහන් තුනක වෙන වෙනම ඇඳ දක්වන්න. රූප සටහන් වල නිෂ්පන්ද කැපිටල් N ලෙසද ප්‍රස්පන්ද කැපිටල් A ලෙසද සලකුණු කරන්න. ආන්ත ශෝධනයේ නොසලකා හරින්න. දැන් මෙතන නිෂ්පන්ද කියලා කියන්නේ විස්ථාපනයේ අවම වෙන තැන්. ප්‍රස්පන්ද කියලා කියන්නේ මොකක්ද? විස්ථාපනයේ උපරිම වෙන ස්ථාන. අපි ඇදිතන්දුවක තීර්යක් තරංග රටා කොහොමද අඳින්නේ කියන එක ගැන ඉගෙන ගත්තා. හරි. අපි ප්‍රශ්නේ මුලින්ම අඳිමු මූලික තානේ. හරි. ඔන්න මූලික තානේ. මූලික තානේ තරංගයේ හැඩය. නිෂ්පන්දයි ප්‍රස්පන්දයි මාක් කරන්න ඕනේ. මෙතන නිෂ්පන්දයක්, කෙළවර නිෂ්පන්දයක් අපි ඉගෙන ගත්තා. මෙතන නිෂ්පන්දයක්, මැද ප්‍රස්පන්දයක්. හරි. ඊට පස්සේ අඳිමු දෙවෙනි උපරිතානේ. මේ ඕන ලියන්නේ මූලික තානය පළවෙනි උපරිතානේ. මෙන්න පළවෙනි උපරිතානේ. මූලික තානය පළවෙනි උපරිතානේ. එතකොට මෙතන නිෂ්පන්දයක්, මෙතන නිෂ්පන්ද, කැපෙන තැන් නිෂ්පන්ද. මෙතන ඇවිල්ලා මැද උපරිමයි. ඒ කියන්නේ මැද තියන අණුවක් උඩටත් යනවා පහළටත් යනවා. උඩටත් යනවා. උපරිම විස්තරයෙන් යුතුව මැද තියන අංශුවක් කම්පණය වෙනවා. මෙතන ප්‍රස්පන්දය. හරි. ඊට පස්සේ ඊළඟ තරංගාකාරයේ මූලික තානය, පළමු උපරිතානය, දෙවෙනි උපරිතානය යනදට පස්සේ මේ වගේ පුඩු තුනක් තියෙනවා. 1 2 3 පුඩු තුන. හරිද? නිෂ්පන්ද කැපෙන තැන් මෙන්න මෙතන නිෂ්පන්දයක්, 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 නිෂ්පන්දයක්. ඊට ප්‍රස්පන්ද, මෙතන ප්‍රස්පන්දයක්, මෙතන ප්‍රස්පන්දයක්, මෙතන ප්‍රස්පන්දය. මෙතන නිෂ්පන්ද, 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 නිෂ්පන්ද. නිෂ්පන්ද කිහිපයකුයි ප්‍රස්පන්ද කිහිපයකුයි මාක් කරලා දක්වන්න ඕනේ අනිවාර්යයෙන්ම. හරි. ඊළඟ කොටසට යන්න. ඊළඟ කොටස දීලා තියෙනවා මේ ගාන හරියට ලේසි. බලමු. අපි ඉගෙන ගත්ත දේවල් මේ විදිහටම අහලා තියෙනවා. තන්තුවේ ආතතිය T ද දිග L ද ඒකක දිගක ස්කන්ධයේ M ද වේ නම් n වන ප්‍රසංවාදයේ සංඛ්‍යාත Fn සඳහා ප්‍රකාශනයක් n t l හා m ඇසුරින් මතක තියාගන්න. ඔයාට දීලා තියෙන මේ වලින් විතරයි ලියන්න පුළුවන්. ඔය අතින් දාගත්ත ඒ වලින් ලියන්න බෑ. හරි. තන්තුවේ දිග L දැන් n වන ප්‍රසංවාදයේ සංඛ්‍යාත
මේක ඇවිල්ලා පළවෙනි ප්‍රසංවාදය නැත්නම් මූලික තාණය කියලා කියනවා. මේක ඇවිල්ලා දෙවන ප්‍රසංවාදය. දැන් බලන්නකො දෙවන ප්‍රසංවාදයේ පුඩු කීයක් තියෙනවද? 1යි 2යි. මේක ඇවිල්ලා තුන්වන ප්‍රසංවාදය. තුන්වෙනි ප්‍රසංවාදයේ පුඩු 1යි 2යි 3යි. හතරවෙනි ප්‍රසංවාදයේ පුඩු 4යි. පස්වෙනි ප්‍රසංවාදයේ පුඩු කීයද? 5යි. එහෙනම් n වන ප්‍රසංවාදයේදී පුඩු කීයද? n ප්‍රමාණයක් තියෙනවා. එක පුඩුවක් කියලා කියන්නේ n වන ප්‍රසංවාදයේදී. හරි. n වන ප්‍රසංවාදයේ පුඩු කීයද? ලැම්ඩා බෙදීම දෙකේවා n ප්‍රමාණයක් සමාන වෙනවා l වලට. ඉතින් ලැම්ඩා සමානයි 2l බෙදීමෙන් පුඩුවක් කියලා කියන්නේ ලැම්ඩා බෙදීම 2. හරි. ඊට පස්සේ අපි දාන්න තියෙන්නේ v සමාන f ලැම්ඩා සමීකරණය. හරි. වේගය t බෙදීම m dash මෙතනදී දීලා තියෙනවා ඒකක දිගක ස්කන්ධයෙන් කියලා. හරි. මෙතනට ආදේශ කරමු. මෙතනට t බෙදීම m වල වර්ගමූලය. ඒකක දිගක ස්කන්ධය. සංඛ්‍යාත fn ලැම්ඩා කියලා කියන්නේ 2l බෙදීම n. දැන් fn සමානයි n 2l t බෙදීම m වල වර්ගමූලය. ඔන්න n වන ප්‍රසංවාදයේ සංඛ්‍යාතය සඳහා ප්‍රකාශනය. හරි. දෙවෙනි කොටසත් ඉවරයි. තුන්වෙනි කොටසට යන්න. දී ඇති තත්ත්වයක් සඳහා ප්‍රසංවාදී සංඛ්‍යාතයේ වෙනස් කළ හැකි ආකාර දෙකක්. එතකොට සංඛ්‍යාතය කියලා කියන්නේ fn. දී ඇති තන්තුවක්. කියන්නේ එකම තන්තුවක. එතකොට තන්තුව මාරු කරන්නේ ඒකක දිගක ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් දිග වෙනස් කරොත් මේ සංඛ්‍යාතය කියන එක න අනුලෝමයි එකයට l වලට. සංඛ්‍යාතය කියන එක න අනුලෝමයි වර්ගමූල t ට. එතකොට සංඛ්‍යාතය වෙනස් කරන්න නම් ඕන නම් දිග වෙනස් කරන්න පුළුවන්. අනිත් එක තන්තුවේ ආතතිය වෙනස් කරන්න පුළුවන්. තන්තුවේ දිග වැඩි කරොත් සංඛ්‍යාතය අඩු වෙනවා. ප්‍රතිලෝම සමානුපාතිකත්වයෙන් දිග අඩු කරොත් සංඛ්‍යාතය වැඩි වෙනවා. ආතතිය වැඩි කරොත් සංඛ්‍යාතය වැඩි වෙනවා. ආතතිය අඩු කරොත් සංඛ්‍යාතය අඩු වෙනවා. එතකොට සංඛ්‍යාතය වෙනස් කරන්න පුළුවන් දිග වෙනස් කරලා තන්දුවේ ආතතිය වෙනස් කරලා. හරි. අපි ඊළඟ කොටසට යමු. B වල රූපේ දැක්වෙන බහුතත වැනි සංගීත භාණ්ඩයක් විවිධ දිගවලින් යුක්ත සර්ව සම ඇති කම්බි 7කින් සමන්විත වේ. දිග L1 වල වන දිගම කම්බියේ මූලික සංඛ්‍යාතය 260 හර්ට්ස් වන ස සංගීත ස්වරය උපදවයි. සියලුම සංගීත ස්වර නිපදවීමට අනුරූප කම්බි වල දිග L1 හි භාගයක් ලෙස වගුවේ දැක්වේ. හරි. බලමු මේක ඇවිල්ලා එකම ජාතියේ කම්බි ටිකක් තමයි තියෙන්නේ. හරි. එකම ජාතියේ කම්බි කිහිපයක් නෙදී. මේක ඇවිල්ලා ස කම්බිය තමයි දිග වැඩිම. හරිද? මේ වගේ උපකරණයක් ස රි ග ම ප ද නි. පළවෙනි එක තමයි ස. දෙවෙනි එක රි. මේක ස. මෙතන රි. මෙතන ග ම ප ද නි. දැන් මෙයාගේ දිග L1 දිගම තන්තුවේ දිග. දැන් වගුවේ දීලා තියෙන්නේ මොකද්ද? දිගම තන්තුවේ දිග වගේ මෙයාගේ තන්තුව කොච්චරයිද? රී වල දිග ස වල දිගට දක්වන අනුපාතය. ඔන්න ඕක තමයි වගුවේ දෙන්නේ. ග වල දිග ස වල දිගට දක්වන අනුපාතය. ම වල දිග ස වල දිගට දක්වන අනුපාතය. ප වල දිග ස වල දිගට දක්වන අනුපාතය. මෙයාගේ දිග ද වල දිග ස වල දිගට දක්වන අනුපාතය. ඕක තමයි නී වල දිග මෙයාගේ දිගට දක්වන අනුපාතය. ඕක තමයි ඇත්තටම වගුවේ සඳහන් වෙන්නේ. එතකොට සංගීත ස්වරය ස වලට කියන්නේ ඇත්තටම ස වල දිග සට දක්වන අනුපාතය L1 බෙදීමේ එකයි නේ. ඊට පස්සේ රී වලට මොකද වෙන්නේ? ඒ කියන්නේ රී වල දිග L1 ට දක්වන අනුපාතය තමයි වගුවේ දීලා තියෙන්නේ. කීයද? 0.89. තුන්වෙනි එක න ස රී ග
ග වල දිග ස වල දිගට දක්වන අනුපාතය කීයද? 0.79. ම වල දිග ස වල දිග දක්වන අනුපාතය කීයද? 0.70. ප වල දිග ස වල දිගට දක්වන අනුපාතය කීයද? 0.67. එතකොට ද වල දිග ස වල දිගට දක්වන අනුපාතය 0.59. එතකොට නී වල දිග ස වල දිගට දක්වන අනුපාතය 0.53. ඔක දීලා තියෙනවා. හරි. හරියට ඒක. සියලුක කම්බි එකම ආතතිය යටතේ ඇත්නම් ම සහ නී සංගීත ස්වරවල මූලික සංඛ්‍යාද. දැන් මූලිකයේ නම් අපි උඩින් ගත්තා. n වන උපරිතානයේ n වන ප්‍රසංවාදයේ සංඛ්‍යාද ප්‍රකාශනයක් උඩින් ගන්නවා. fn සමානයි n බෙදීම 2l t බෙදීම n වල වර්ගමූලය. නේද? එතකොට මූලිකයේ සඳහා මූලිකයේ නම් n වල අගය 1යි. ඉතින් අපිට ලියන්න පුළුවන් f සමානයි 1/2l t බෙදීම n වල වර්ගමූලය. එතකොට සංඛ්‍යාතයේ කියන කෙනා අනුලෝමයි 1/l වලට. ඔන්න වැදගත් තැනකට ආවා. දැන් ආතතිය 1යි කම්බිත් 1යි. දීලා තියෙනව නේද? සියලුම කම්බි එකම ආතතියට ලක් කරලා තියෙනවා. එතකොට දිග වෙනස් කරද්දී කවුද වෙනස් වෙන්නේ? සංඛ්‍යාතය. හරි. ස ස්වරය සඳහා අපිට ස ස්වරය සඳහා දීලා තියෙනවා. සංඛ්‍යාතය දීලා තියෙනවා. ස ස්වරය සඳහා සංඛ්‍යාතය 260යි. ඒක අනුලෝමයි ස වල දිග. මේ දිග මත සංඛ්‍යාතය රඳා පවතිනවා. දැන් අපි අහලා තියෙන්නේ ම ස්වරය සඳහා ම වල සංඛ්‍යාතය f ම කියලා දාමු. ඒ කියන්නේ l ම වල දිග. මේක පළවෙනි සමීකරණය ගමු. මේක දෙවෙනි සමීකරණය ගමු. ම වලට හරි. නී වලට ගමු. නී වලට ගත්තොත් f නී අනුලෝමයි ඒ කියන්නේ l නී. එතකොට මේක 3. වැඩේ ඉවරයි. දැන් අපිට ඕන වෙනවා මෙන්න මේ දත්තයයි මේ දත්තයයි. හරිද? දැන් පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය බෙදමු. වැඩේ ඉවරයි. හරිද? පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය බෙදමු. 1යි 2යි බෙදන්න තියෙන්නේ. එතකොට 260 බෙදන්න fම සමානුපාතිකනේ නේද? සමානුපාතික ලකුණ අයින් වෙනවා. මේ වගේ සමීකරණ දෙකක් බෙදුවට පස්සේ සමානුපාතික ලකුණ අයින් වෙනවා. එතකොට කෙලින්ම සමාන දැම්මා lම බෙදීම මේකගේ දීලා තියෙනව නේද? lම බෙදීම l1. මෙතන l1 කියලා දාමු නේද? ස වල දිගේ දීලා තියෙනවා එයා l1 කියලා. හරි. මේකගේ කීයද? 0.0 මේ වගේ ගන්න 7යි බිංදුව. හරි. ඊට පස්සේ පළවෙනි සමීකරණයයි තුන්වෙනි සමීකරණයයි බෙදුවා නම් හරි. 260 බෙදීම f නී සමානයි l නී වල දිග බෙදීම l1. මේ කීයද? 0.5යි 3යි. දැන් හොයන්න තියෙන්නේ අපිට fm නේ. fm කියලා කියන්නේ ඒ කියන්නේ ම වල සංඛ්‍යාතය කියලා කියන්නේ 260 බෙදීම 0.7යි බිංදුව. එතකොට නී වල සංඛ්‍යාතය කියලා කියන්නේ 260 බෙදීම 0.5යි 3. දැන් ඉතින් බෙදලා උත්තරේ ගන්නයි තියෙන්නේ. හරි. බෙදලා උත්තරේ ගමුකෝ අපි. සංඛ්‍යාත දෙක බෙදන්න. කොච්චරයි කරන් තියෙන්නේ? හරි. උත්තරේ ඇත්තටම ඉන්නේ මේක. දැන් 260 බෙදීම 0.7යි බිංදුව. මේක සුළු කරාට පස්සේ 260 බෙදීම 0.7යි බිංදුව කියලා කියන්නේ 317.4යි 3. හරිද? sorry 371.4යි 3. එතකොට මේක බෙදුවට පස්සේ එනවා නීවර සංඛ්‍යාතයේ 490.5යි 7යි හර්ට්ස් කියලා. ඔයාලා ටිකක් බෙදලා බලන්න මේ උත්තරේ එනවද කියලා. හරිද? උත්තරේ බෙදන එක නෙවෙයි මේකේ මේ තියෙන්නේ හරය. ඔයා තනියෙන් ගාන කරන එක බලන්න ඔයාලට ගාන තනියෙන් කරගන්න පුළුවන්ද කියලා. හරි.
ඊට පස්සේ දෙවෙනි කොටසට යන්න. නිවැරදි සංගීත ස්වරයක් ලබා ගැනීම සඳහා කම්බියේ ආතතිය සීරු මාරු කිරීම මගින් ආතතිය වෙනස් කරනවා. සංඛ්‍යාතයේ සියුම්ව සුසර කර හැක. සංඛ්‍යාතයේ 100ට එකකින් වෙනස් කිරීම 100ට එකක් අඩු කරනවා හෝ වැඩි කරනවා. වෙනස් කිරීමට අදාළ කම්බියේ ආතතිය කුමන ප්‍රතිශතයකින් සීරු මාරු කළ යුතුද? ආතතිය කොච්චරක් ඔයා වෙනස් කරන්න ඕනේද කියලා තමයි ඔය අහන්නේ. හරිද? හරි. දැන් කම්බියේ ආතතියයි සංඛ්‍යාතයයි අතර සම්බන්ධතාවය මොකද්ද? සංඛ්‍යාතය අනුලෝමයි වර්ගමූල t. අර කලින් ගත්තේ අපි fn සමානයි n බෙදීම 2යි t බෙදීම m වල වර්ගමූලය නේද? එතන සංඛ්‍යාතය මත රඳාපවතින. එතන සංඛ්‍යාතය මොකද වෙන්නේ? වර්ග කරොත් සමානුපාතිකයි t. හරි. සංඛ්‍යාතයේ 100ට එකකින් වෙනස් කරනවා. එතකොට සංඛ්‍යාතයේ 100 නම් 100ට එකකින් වැඩි කරන්නත් පුළුවන්, අඩු කරන්නත් පුළුවන්. අවස්ථා දෙකකින් කැමති එකක් ගන්න. එතකොට ආරම්භක සංඛ්‍යාතයේ 100 කියලා දාමුකෝ. හරි. ආරම්භක සංඛ්‍යාතයේ 100. 100 වර්ගය අනුලෝමයි ආරම්භක ආතතිය. එතකොට 100ට එකකින් වැඩි කරයි කියලා ගමු. එතකොට 101 වර්ගය අනුලෝමයි t2. දැන් අපෙන් අහලා තියෙන්නේ ආතතිය කුමන ප්‍රතිශතයකින් වෙනස් කළ යුතුද? හරිද? ලියන්න පුළුවන් ආතතිය වෙනස් කරන්න ඕනේ ප්‍රතිශතය සමානයි වෙනස t2 ඍණ t1 බෙදන්න ආරම්භකයෙන් වැඩි කරන්න 100ට 100. ආතතිය වෙනස් කළ යුතු ප්‍රතිශතය කියලා කියන්නේ ආතතියේ වෙනස ආරම්භකයෙන් බෙදුවා 100ට 100න් වැඩි කරනවා. හරි. t2 වෙනුවට ලියන්න පුළුවන් 101 වර්ගය. 101 වර්ගය ඍණ 100 වර්ගය බෙදන්න 100 වර්ගයෙන් වැඩි කරමු අපි මේක 100ට 100ට 100ක් කැපෙනවා. මේ වර්ග දෙකක අන්තරයන් 101 ධන 100 101 ඍණ 100. එතකොට එකයි නේද? එතකොට 201යි නේද? 101 ධන 100. ඊට පස්සේ ඕන 101 ඍණ 100. මේවා ඉතින් හිතින් කරන්න ඕනේ. මේ වගේ ලියන්න එපා. 100න් බෙදලා 100ට 100න් වැඩි කරන්න. බලන්න 2යි මෙතන ඇවිල්ලා 201ක් ගියන්නේ. 201 100න් බෙදුවම පස්සේ කීයද? 100ට 2.01. ඕක තමයි උත්තර. මේවා හිතින් කරන්න පුරුදු වෙන්න. ලියලිය කරන්න එපා මේ වගේ. හරිද? මේ වර්ග දෙකක අන්තරය. හරි මේක සුළු කරන විදිය තමයි මම මේ කිව්වේ. ඊට පස්සේ C කොටසට යන්න. ශිෂ්‍යයන් විවිධ දිග වලින් යොත් සිහින් PVC පයිප් භාවිතා කර ඉහත වගුවේ සඳහන් සංගීත ස්වර ඉපදවීමට පෑන් පයිප් කට්ටලයක් දෙක රූපයේ දැක්වන පරිදි සැලසුම් කර නිපදවයි. සියලුම පයිප් වල පහළ කෙළවර කිරලැබයක් මගින් වසා ඇත. පළවෙනි එකට යම් එක් කෙළවරක් වසා ඇති දිග කැපිටල් L වල පයිප් එකකින් උපදන මූලික විදිය සහ පළමු පරිකාණ දෙකේ සංඛ්‍යාතේ තරංගාකාරයේ රූප සටහන් තුනක වෙන වෙනම ඇත දක්වන්න. හරි. වෙනම ඉතින් සංඛ්‍යාත ටික අඳින්නයි යන්නේ. සංඛ්‍යාත වලට අදාළ තරංග ආකාර ටික අපි අඳින්නයි යන්නේ. බලමු මූලික දානේ. මේක ඇවිල්ලා මූලික. ඔන්න මේ මූලිකයේ තරංග ආකාරය මේ වගේ. හරිද? පළවෙනි උපරිතාන. හරි. පළවෙනි උපරිතානයේ තරංගය මෙන්න මේ වගේ. පළමු උපරිතාන. ඊට පස්සේ දෙවෙනි උපරිතානයේ මේවා ටික ලස්සනට අඳින්නවද? බෝල ලස්සනට අඳ ගන්නවා. දෙවෙනි උපරිතානයේදී බෝල දෙක. 1යි 2යි. මේ වගේ බෝල දෙකක් නිර්මාණය වෙනවා. එතකොට ටිකක් මගේ නම් ටිකක් ලස්සනට ආවේ නෑ. ගානට සමමිතික වෙන විදිහට අඳින්න. වැදගත් ප්‍රස්පන්දය නිෂ්පන්දය. දෙක කැපෙන තැන් නිෂ්පන්ද. මෙතන ප්‍රස්පන්ද. මෙතන නිෂ්පන්ද. මෙතන ප්‍රස්පන්ද. මෙතන ප්‍රස්පන්ද. දෙන්න කැපෙන තැන් නිෂ්පන්ද. විස්ථාපනයේ බිඳුව. විස්ථාපනයේ උපරිම වෙන තැන් වලට කියන අපි ප්‍රස්පන්ද කියලා. ඔන්න ප්‍රස්පන්දය නිෂ්පන්දය අපි සලකනු කරා. හරි. ඊට පස්සේ දෙවෙනි එකට යන්න සංගීත ස්වර C සහ N උපදවීමට අවශ්‍ය පයිප් වල දිග ප්‍රමාණ සෙන්ටිමීටර් වලින් ගණනය කරන්න. ඒ කියන්නේ මූලික තාණය තමයි ඔය දීලා තියෙන්නේ.
කාම්බර උෂ්ණත්වයේදී වාතයේ දොළි ප්‍රවේගය 340 ලෙස උපකල්පනය කරන්න. හරි. මෙයාට දාමු මෙයාගේ කෙල්ලා අපි ඉගෙන ගත්තා නේද? මේකේ සංඛ්‍යාතයට ප්‍රකාශනයක් ගොඩනගන්න යන්නේ. මතකද වායු නලවල අපි කතා කරන්නේ ලැම්ඩා බෙදීම 4. ලැම්ඩා බෙදීම 4 ඒවා මෙතන එකයි. මේවා මතක නැත්නම් වීඩියෝ ටික බලමු ආයේ. හරිද? මෙයාගේ දිගේ ඒතර ලැම්ඩා සමානයි 4යි. දැන් ඊට පස්සේ දාන්න තියෙන්නේ v සමානයි f ලැම්ඩා සමීකරණය. v වලදී දීලා තියෙනවා නේද? v ඇවිල්ලා 340යි සංඛ්‍යාතයේ f ලැම්ඩා කියලා කියන්නේ 4යි. මේ සමීකරණයට ආදේශ කරමු. උඩින් අපි හෙව්වා නේද? උඩින් අපිට දීලා තියෙනවා ස වල සංඛ්‍යාතය කීයද? හරි. වෙන වෙනම දාමු. ස ස්වරයට වෙනම දාමු. නී කියන ස්වරයට වෙනම දාමු. නී වල ස්වරයගේ කීයද? 490 නේද? 490 නී වලට ආදේශ කරා නම් හරියයි. ස ස්වරය සඳහා ආදේශ කරමු. අපි දන්නවා ස ස්වරය සඳහා සංඛ්‍යාතය කීයද? 200 ස ස්වරය සඳහා සංඛ්‍යාතය 260යි. 260යි වැඩි කිරීම 4යි L ස කියලා දාමු. එතකොට මේක සුළු කරන්න. ස වල දිග කිය මේ ප්‍රවේගය දීලා තියෙනවා 360 නේද? ස වල දිග එනවා අපිට මේක සුළු කරාට පස්සේ 32.0 සෙන්ටිමීටර් වලින් ඕනේ 6.9 සෙන්ටිමීටර් සුළු කරද්දී අනිවාර්යයෙන්ම දශම ස්ථාන දෙකකට සුළු කරලා තියෙන එක අත්‍යවශ්‍ය කරුණක්. හරිද? දශම ස්ථාන දෙකකට සුළු කරන්න. දැන් ඊට පස්සේ නී ස්වරය සඳහා ගමුකෝ. නී ස්වරය සඳහා නම් මේක ආදේශ කරන්න. 340 සමානයි 340 සමානයි නී වල සංඛ්‍යාතය අපිට එනවා නේද? 490.490.57යි. වැඩි කිරීම 4යි L. 4 වැඩි කිරීම L අපි නී ස්වරය සඳහා L නී කියලා දාමු. එතකොට නී වල දිග කීයද දන්නවද? මේක සුළු කරලා බලමු අපි. මම සුළු කිරීම කරන්න යන්නේ නැහැ. හරිද? තනියම සුළු කරන්න. මම බෝඩ් එකේ ලියන එක බලාගෙන ලියන්න එපා. සුළු කරලා බලමු ඔයාට උත්තරේ එයිද කියලා. 17.31 සෙන්ටිමීටර් කියලා එනවා. හරි. ඊට පස්සේ තුන්වෙනි ගානට යනකො දිගම පයිප්පය දිග වැඩිම එක බලන්න රූපේ දිග වැඩිම එක දිගම පයිප්පය 260 හර්ට්ස් වෙනුවට ඇයි දිග වැඩි වෙනවා කියලා කියන්නේ සංඛ්‍යාතයේ අඩුයි. මෙන්න මෙතනින් ගන්න පුළුවන් නේද? එතකොට v සමානයි f වැඩි කිරීම 4යි නේද? එතකොට සංඛ්‍යාතය කියන එක න අනුලෝම සමානුපාතිකයි L වලට නේ. දිග වැඩිම එක්කෙනාගේ තමයි සංඛ්‍යාතය අඩුම. දිග වැඩි වෙද්දි දරුවනේ සංඛ්‍යාතය කියන එක්කෙනා අඩු වෙනවා මේක. හරි. ඔන්න ඕකට දාන්න දෙන්නේ. මහා දෙයක් නැහැ. හරි. දිගම පයිප්පේ 260 හර්ට්ස් වෙනුවට 255 හර්ට්ස් සංඛ්‍යාතයක් උපදවන බව සොයා ගන්නා ලදී. 260 හර්ට්ස් සංඛ්‍යාතය ලබා ගැනීම සඳහා කිර ලැබේ කොපමණ දුරක් චලනය කරන්න ඕන. හරි. 260ට දිග කොච්චරද? මෙතින් 32.6යි නාවි. 260ට මෙන්න මේක දාමු. F අනුලෝමයි 1.8. F අනුලෝමයි 1.8. දිගම පයිප්පය 260යි සංඛ්‍යාතය එයාගේ දිග කීයද? 32.69. ඕක පළවෙනි සමීකරණය. එතකොට 255ට කීයද? 1.8 L වලගේ කීයද කියලා බලන්න දී. ওই දෙක බෙදමු. පළවෙනි සමීකරණය දෙවෙනි සමීකරණය බෙදුවේ ගමන් අපිට එනවා 260 බෙදීම 255 සමානයි L බෙදීම 32.69. ඕක සුළු කරමු. L වලගේ සුළු කරලා බලමු උත්තරේ. L වලගේ කීයද එන්නේ කියලා. 33.33 සෙන්ටිමීටර්. දිග සංඛ්‍යාතය අඩු වෙනවා කියලා කියන්නේ දිග වැඩි වෙනවා. හරිනේ. දිග 33.33 වෙනකම් වැඩි කරන්න ඕනේ. 255. දැන් ඒතර වැඩි කළ යුතු දිග කො? දැන් ආරම්භක දිග 32.69. එතකොට දිගෙහි වෙනස වැඩි කරන්න ඕනේ. දිග සමානයි 33.33 අපි 32.69
6යි 9ක් අඩු කරන්න. ඔන්න ඔච්චර දුරක් වැඩි කරන්න ඕන. ඒකනේ අහලා තින්නේ නේද? චලනය කළ යුතු දුර 0.64 සෙන්ටිමීටර් කියලා එනවා. 0.64 සෙන්ටිමීටර්. ඒ කියන්නේ දිග වැඩි කරන්න ඕන නේද? දීලා තියෙන්නේ 260 වෙනකොට 255. sorry. දිගම පයිපේ 260යි නේද? වෙනකොට 255 තමයි ඇහෙන්නේ. මට ඉතින් මේක හරියට ටියුන් කරගන්න ඕනේ. එතකොට 255 දී දිග කීයද? 33.33. එතකොට මට 260 එපා. හරිද? 255 එපා. 255 න් 33.33. එතකොට 260 වෙනකන් නිවැරදි කරගන්න ඕනේ. නිවැරදි කරගන්න නම් මෙන්න මේ වගේ දුරක් උඩට උස්සන්න ඕනේ. ඒ කියන්නේ විවෘත කෙළවර දිසට මෙන්න මෙච්චර දුරක් චලනය කරගත්තා නම් හරි 0.64. මට හදා ගන්න ඕනේ 260. නමුත් මෙතන ඔය කිරලැබේ එහෙට මෙහෙට චලනය වීම නිසා 260 වෙන්න ඕනේ. එක තියෙන්නේ 255. මට 260 වෙනකම් තමයි නිවැරදි කරගන්න ඕනේ. හරි. ඊළඟ කොටස දැන් අපි 4. කිරලැබේ පයිප් එකකින් සම්පූර්ණයෙන්ම ගැලවී යනවා. හරි. කිරලැබේ පයිප් එකකින් ගැලවිලා යනවා. දැන් නිර්මාණය වෙනවා දෙකලවරම විවෘත නලය කිරලැබය පැනල එළියට. කිරලැබය එළියට විසික් වෙලා ගිහිල්ලා. එම පයිප්යෙන් උපදවන මූලික සංඛ්‍යාතයේ කුමක් සිදු වේද? හරි මූලික සංඛ්‍යාතය බලමු මොකද වෙන්නේ කියන්නේ. අලුත් මූලිකය හැදෙනවා. මෙන්න මේ වගේ තරංගයේ හැඩය අඳින්න. හරි. දැන් මෙයාගේ සංඛ්‍යාතය බලන්න. මෙයාගේ සංඛ්‍යාතය මොකද වෙන්නේ? v බෙදීම 4යි. හරි ඒ ටික වෙනස් වෙන්නේ නැහැ. මෙයාගේ සංඛ්‍යාතය මොකද වෙන්නේ? v බෙදීම 2යි. මූලිකයේ සංඛ්‍යාතය. බලන්න. මෙයාගේ මූලිකයේ සංඛ්‍යාතය වගේ දෙගුණයක් නේද මෙයා? බලන්න ඕන වැඩි කරලා v බෙදීම 4යි l වාරයක් 2. දෙකට දෙක කැපෙනවා නේද? එතකොට v බෙදීම 2යි. එතකොට මෙයාගේ සංඛ්‍යාතයේ වගේ දෙගුණයක් වෙනවා දෙකලවරම විවෘත නලයේ සංඛ්‍යාතය. ලියන්න ඕනේ සංඛ්‍යාතයේ දෙගුණයක් වේ. ඕනනම් මේක ලියලා දෙන්න. හරි. මෙතන f1 කියලා දාමු. sorry f node dash කියලා දාමු. එතකොට f node dash සමානයි 2යි f node. මේ තරංගයේ ආකාරය අනිවාර්යයෙන්ම ඇඳලා පෙන්නන්න. හරි. අපි 2019 ගාන සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. එතකොට ඔයාගේ අඩුපාඩු මේ ගානේ සකසා ගන්න. ඔයාට තවදුරටත් තියරි බැයි නම් උඩ වීඩියෝස් වල තියරිස් ටික බලන්න. දැන් තේරෙනවනේ ඔයාලට. අපි ඉගෙන ගත්තේ තියරි ටික තමයි ප්‍රශ්නෙන් අපෙන් අහන්නේ. ඔයා ගාව හොඳ ප්‍රශ්න කරලා හොඳ පළපුරුද්දක් තියෙන්න ඕනේ. අපි ඊළඟ වීඩියෝස් ටිකේදී තවත් MCQ ගණන් ටිකක් ඒ වගේම තවත් රචනා ගණන් ටිකක් සාකච්ඡා කරමු මෙන්න මේ තියරි කොටස යටතේ.